අද 2021 මැයි 20 බ්‍රහස්පතින්දා සිරස්තල වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත වැඩි ඡන්දෙන් සම්මතයි. පක්ෂව ඡන්ද 149ක්. තුන්වෙනි වර කියවීම සම්මත වී ඇත. කොළඹ වරාය නගරයේ ආයෝජනය කරන්න එන්න. ටෝකියෝ ජාත්‍යන්තර සමුළුවේදී ජනපතිගෙන් ඇරයුමක්. I invite all nations to encourage their businesses to take advantage of these opportunities. මෙරට වැඩිම දෛනික කෝවිඩ් ආසාදිතයින් සහ වැඩිම මරණ ඊයේ වාර්තාවේ. මන්ත්‍රී මුජිබටත් කෝවිඩ්. දින 14ක් රට ලොක්ඩවුන් කරන්නයි සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්. සති දෙකකටවත් ජනතාව ගෙදරට කරලා තියන්න. දින 14ක් නිරෝධායන ඇඳිරි නීතිය හෝ එවැනි ක්‍රමවේදයක් භාවිතා කරලා රජය සයිනෝෆාම් මාත්‍රා ලක්ෂ 140ක් චීනයෙන් ඇනවුම් කරයි. මාත්‍රා ලක්ෂ 30ක් ජූනි මුලදී ලංකාවට. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයට ශම්මි නිතරගෙන් පත්වෙයි. From Adaderana, this is Adaderana Prime Time with Kushani Fernando and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීමේදී ඊට පක්ෂව ඡන්ද 149ක් හිමි වූ අතර විරුද්ධව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 58ක්. පනතට පක්ෂව ආණ්ඩුවේ සියලුම පක්ෂ ඡන්දය ප්‍රකාශ කළ අතර විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානයයි. The big story. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත විවාදයේ දෙවන දිනේ වූ අද විවාදය ආරම්භ කළේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතායි. මේ වරාය නගරයේ ආර්ථික කොමිෂම වාණිජ භාෂාවෙන් කිව්වොත් කොම්පැනියක් මේක අපේ කරගන්න පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් මුදලක් අනුමත කරලා මේ අරමුදලට එකතු කරන්න. එතකොට ඉබේටම මේ සංස්ථාව අපේ වෙනවා. එතකොට ඒක රජයේ අරමුදලක් විගණාකාධිපතිට බලයට යටත් වෙනවා. මේ පනත අත්‍යවශ්‍යමයි. මහමුද ගොඩ කරලා අලුත්ම ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානයක් ඇති කිරීමේ මහා පෙරළියට තමයි මේ පනත සම්මත කරන්නේ. විගණාධිපතිවරයාට මේ කටයුතු සම්පූර්ණයෙන් විමර්ශනය කිරීමට පාර්ලිමේන්තුවට වාර්තා කරන්න පුළුවන්කම තිබෙනවා. සාමාන්‍යයෙන් මේ කෙටුම් පනතක් නිර්මාණය වෙනකොට නීති කෙටුම්පත් සම්පාදකවරයා තමයි මේ කටයුත්ත කරන්නේ. නමුත් මේ රජයේ ගරු මැති ඇමතිතුමාලා දන්නවද කවුද මේ කෙටුම්පත සම්පාදනය කරේ කියලා? මේක නිර්මාණය කරේ විදේශීය කොම්පැනියක නීතිඥවරියක් හැටියට කටයුතු කරන මහත්මියක් තමයි මේක කරේ. තුට්ටු දෙකට රට විකුණන්න යනවා. මේ රජයේ බිහි කරන්නට අනුපමේ සේවාවක් ඉෂ්ට කරපු ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ දැන් මොකද්ද කියන්නේ? බාර දුන්නු රට ඒ විදිහටම බාර දෙන්න ඕන. ඒතර මේකද මේ රජයේ දැක්ම? පෝට් සිටි ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් කරගන්නට ඕන. හැබැයි බල උන්මාදෙන් ඒකාධිපති වියරුවෙන් මේ වැඩ කටයුතු කරන්නට බෑ. මේක රාජ්‍ය සංස්ථාවක් භාජන කිරුම් කාරක සභාවටයි පොදු ව්‍යාපාර කාරක සභාවටයි අක්‍රමිකතා පරීක්ෂා කරන්න අයිතියක් තියෙනවද? ඔඩිටර් ජෙනරල්ට පැහැදිලිව මේ සම්බන්ධයෙන් ඔඩිටර් ජෙනරල්ගේ බලය ඒ විදිහටම සුරක්ෂිත වෙනවා නම් එතකොට පාර්ලිමේන්තුවේ මහජන මුදල් පිළිබඳ පරිපාලනය ඒ විදිහටම තියෙනවායි කියලා. ඒකයි රජයේ ස්ථාවරයේ පාර්ලිමේන්තුවේ මූල්‍ය බලයත් එක්ක ඒ කෝප් සිටි නගරයේ ගැට ගැහෙනවා නම් මේ කෝප් සභාවට සහ කෝපා සභාව වෙත මේ ආයතන කැඳවිය යුතුයි. හැබැයි මේ කැඳවීමේ බලයක් නැහැ. මේ පාර්ලිමේන්තුවට මැදගත නොවන පාර්ලිමේන්තුවෙන් සම්මත කොට තිබෙන අපේ රටේ මූල්‍ය ශාස්ත්‍ර වැදගත් වන ප්‍රධාන පනත් 7ක් මුළුමනින්ම යටත් නොවන භූමි ප්‍රදේශයක්. කිසිදු ආයෝජන කලාපයක ගරු නියෝජක කතානායකතුමනි කිසිදු නේවාසික පුරවැසියෙක් නෑ. 19 වන සංශෝධනය මහ ලොකුවට උස්සගෙන ආපු 156 සතාවක් සංශෝධනය කරා ඔය කැබින ඔය ඉන්න මිනිස්සු. එතකොට කොහෙද හිටියේ? එින්ද කොළඹ පෝට් සිටියේ කොළඹ මුනිසිපල් කවුන්සිල් එකෙන් එළියට ගන්න ඕන කියලා අලුත් කම්පැනි එකක් හදන්න ඕන කියලා. ඒ කම්පැනි එකේ අයිතියෙන් 51ක් චයිනා හාබර් පෝට් සිටියකට දෙන්න ඕන කියපු අය දැන් කියනවා රට පාවලා දෙන්න හදනවලු. මොන විහිළුවක්ද? මේ තියෙන ලෙටර් එක. බොරු කියන්න එපා. ඒ අලුත්
අලුතෙන් ගොඩනැගෙන නගරය දිහා බලන්න ඕනේ අලුත් ඇහැකින්. ඒ පරණ ඇහෙන් මේක දිහා බලන්න එපා. මේ මුල්‍ය නගරය මේ රටේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍ය බවට පරිවර්තනය වෙන එක වළක්වන්න බෑ. මේක මුල්‍ය නගරයක්. මේකට ආයෝජන ගේන්නේ චීනය පමණක් නෙවෙයි. ඇමරිකානු ආයෝජන පවා එන්න පුළුවන්. ඉන්දියානු ආයෝජන එන්න පුළුවන්. කවුරුත් දන්නවා මේ රටේ ආර්ථිකයේ බෙලහීන වන තරමට අපිව දේශපාලන වශයෙන් හසුරවන්න පහසු වෙනවා. අපිව නටවන්න පුළුවන්කම හැදෙන්නේ එතනින්. අහන්නේ නිසා තමයි ඇමරිකානු තානාපතිතුමියට පෝට් සිටියේ පේන්නේ කළු සල්ලි සුදු කරන තිප්පොලක් හැටියට. තමුන්නාන්සලා කලබල වෙන්න එපා. තමුන්නාන්සලට හුරු ක්‍රමේ තමයි හාව වගේ පනත ගේනවා. කාරක සභා අවස්ථාවේදී හාව වෘක්‍ය කරනවා. අපි කාරක සභා අවස්ථාවේදී හාව වෘක්‍ය කරන්නේ නැහැ. වෘක ලක්ෂණ තියෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කියනවා මේවා අයින් කරන්න කියලා අපි අයින් කරනවා. කලින් කිව්වා පට්ටපල් බොරු සොදේශිකයන්ට වීසා අරගෙන යන්න වෙනවා කිව්වා. කොහෙද එහෙම තිබ්බේ? රැයට දකින්න හීනද? ගරු ඇමතුමා 29 වෙනි පිටේ 24 වෙනි පේලිය වීසා එකක් ගන්න ඕනේ කියලා තියෙනවා. ඒක ඇතුළට යන්න. මන්ත්‍රීතුමා තමුන්නාන්සේ කියන ඕනම දඬුවමකට මම ලෑස්ති පුළුවන් නම් කියවන්න. හරි. 29 වෙනි පිටේ තියෙනවා මේ license to reside, to be employed or to visit. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වා visit කියන වචනේ තියෙනවා නම් 3න් 2 ඡන්දයක් ගන්න ඕනේ කියලා. මේ තියෙන එක කියවන්නේ. පට්ටපල් බොරු කියන්නේ. එතන කියන්නේ ආයෝජන ගැන. තමුන්නාන්සේ මේ කොහෙද වීසා කතාවක් ඕකේ? අයියෝ මේ ආචාර්ය උපාධිය හම්බුනේ කොහෙන්ද? පාර යනකොට මේ කඩේකින් දුන්නද? මම අහනවා මේකට දීලා තියෙන බලතලයි වෙනම රාජ්‍යයකට තියෙන බලතලයි අතර මොකද්ද වෙනස කියලා. එතකොට මම අහනවා 13 වෙනි සංශෝධනයේදී ඉඩම් බලතල දුන්නොත් රට කැඩිලා යනවායි කියපු අපේ දේශප්‍රේමීන් මේ ගැන මොකද කියන්නේ? එක වෙලාවක කියනවා මේක කළු සල්ලි සුදු කරන මධ්‍යස්ථානයක්. හැබැයි ඔබතුමාලා ඔය කියන කාරණේම සමහර විදේශ තානාපතිවරුත් කිය. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේ විදේශ තානාපතිවරුන්ගේ මතයද ඔබ තමුන්නාන්සලා අපේ පාර්ලිමේන්තුවට ගේන්නේ. යද්ද දන්නා මේ ලෝකේ බලකඳුරු පැහැදිලිව ඇති වෙලා තියෙනවා. චීනය එක පැත්තක ඉන්නවා ඇමරිකා එක්සත් ජනපදයේ තව පැත්තක ඉන්නවා. මගේ අදහස අපි රටේ ජාතික අවශ්‍යතාවය මත කටයුතු කරනවා මිසක් කිසිම රටක් එක්ක ගැටෙන මට්ටමින් ගියොත් නම් අපට මේන් ප්‍රතිඵල නෙලා ගන්න බෑ. ඔබතුමාලගේ කාලේ මේ ව්‍යාපෘති ආපහු හොඳයි කියලා මගේ ළඟ තියෙනවා චම්පික රණවක ඇමතුමා ඒ චීන ආයෝජකයෙක් එක්ක කළු පාට කණ්ණාඩි දාලා ගහපු ෆොටෝ මගේ ළඟ තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලයක් තුල මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ පාලන කාලයක් තුල මේ රටේ ඒකීය භාවයට හානියක් වෙන මේ රටේ අනපනත් වලට විරුද්ධව අබමල් රේණුවක කිසිවක් වෙන්න මේ රජය කටයුතු කරන්නේ නැහැ කියන සහතික අපි මේ රටේ ජනතාවට තියෙනවා. විවාදය අවසන් වීමෙන් පසුව ඊට ඡන්ද විමසීමක් අවශ්‍යද යන්න අද පස්වරුවේ කතානායකවරයා සභාවෙන් විමසා සිටියා. එහිදී ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගයේ ඡන්ද විමසීමක් අවශ්‍ය නොවන බව පැවසූ නමුත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඡන්ද විමසීමක් ඉල්ලා සිටියා. කොළඹ වරාය නගරීය ආර්ථික කොමිෂන් සභාව 50 කෙටුම්පත දෙවැනි වර කියවීම සභාව එකඟද? කිරියල් ඇමතුමා අවශ්‍ය නැහැ. අපි විරුද්ධයි. අපේ විරුද්ධත්වයට සටහන් කරන්න hina වෙන දෙයක් නැහැ. විජිත හේරත් මන්ත්‍රීතුමා බෙදීමක් අවශ්‍යද? බෙදීමක් අවශ්‍යයි. දෙවැනි කියවීමට පක්ෂ මන්ත්‍රීවරු කොළ පාටත් විපක්ෂ මන්ත්‍රීවරු රතු පාට ඡන්දය දෙන්න පුළුවන්. ඒ අනුව පනත් කෙටුම්පත දෙවන වර කියවීම ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 148ක් හිමි වූ අතර විරුද්ධව ඡන්ද 59ක් හිමි වුණා. පනතට පක්ෂව ආණ්ඩුවේ සියලුම පක්ෂ ඡන්දය ප්‍රකාශ කළ අතර විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමග ජනබලවේගය, ජාතික ජනබලවේගය සහ දෙමළ ජාතික සන්ධානයයි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද ඡන්ද විමසීමට සහභාගී නොවීම විශේෂත්වයක්. දෙවැනි වර කියවීම පක්ෂව ඡන්ද 148යි, විපක්ෂව ඡන්ද 59යි. ඒ අනුව පනත සම්මත වී ඇති බව දන්වන කැමැත්තෙමි. වැඩි ඡන්ද 89කින් දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සම්මත වූ අතර ඉන් අනතුරුව කාරක සභා අවස්ථාව ආරම්භ වුණා. කාරක සභා අවස්ථාව. පසුව දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සම්මත වීමෙන් අනතුරුව කාරක සභා අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දුන් උපදෙස් වලට අනුව සංශෝධන ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පනත් කැටුම් පත්‍ර සංශෝධන කිහිපයක් ඉදිරිපත් කළ නමුත් ඊට ආණ්ඩුව එකඟ වූයේ නැහැ. යනු හර්ෂද සිල්වා මන්ත්‍රීවරයාගේ යෝජනා වෙනුවෙන් ඡන්ද විමසීම් 3ක් පැවති අතර එහිදීම යෝජනා පරාජයට පත් වුණා. කාරක සභා අවස්ථාවෙන් පසුව තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම පැවති අතර එහිදී පනත් කැටුම් පතර පක්ෂව ඡන්ද 149ක් සහ විරුද්ධව ඡන්ද 58ක් හිමි වුණා. තුන්වෙනි වර කියවීමට පක්ෂව ඡන්ද 149කුත් විපක්ෂව 58කුත් ලැබිති. ඒ අනුව තුන්වෙනි වර කියවීම සම්මත වී ඇත. මෙරට වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන මෙන්ම වැඩිම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාවත් ඊයේ වාර්තා වුණා. කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පෙන්වා දෙන්නේ වාර්තා වන රෝගීන් ප්‍රමාණය මෙන් 3 ගුණයක රෝගීන් සමාජය තුල සිටිය හැකි බවයි.
පවතින තත්ත්වය හමුවේ දින 14ක කාලයකට නිරෝධායන ඇඳිරින් නීතිය පනවන්නැයි ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මෙරට ඉතිහාසයේ පළමු වරට දෛනික කොවිඩ් ආසාදිතයන් ගණන 3000 සීමාව පසු කර ගියේ ඊයේ දිනේදී. විදේශ රටවල සිට පැමිණි 32 දෙනෙකු සමග ඊයේ වාර්තා වූ මුළු කොවිඩ් ආසාදිතයන් ගණන 3623ක්. ඒ අතරින් වැඩිම ආසාදිතයන් වාර්තා වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 761ක්. කළුතරින් 493ක්, ගාල්ලෙන් 275ක්, කුරුණෑගලින් 265ක්, කෑගල්ලෙන් 233ක්, කොළඹින් 218ක්, යාපනයෙන් 203ක් ලෙස ආසාදිතයින් වාර්තා වූ අතර අනෙක් දිස්ත්‍රික්ක 18න් ආසාදිතයන් 1143 දෙනෙකු හඳුනාගෙන තිබුණා. එලෙස දෛනික වැඩිම ආසාදිතයන් ගණන ඊයේ මෙරටින් වාර්තා වෙද්දී පසුගිය දින 20ක කාලය තුල ආසාදිතයන් වාර්තා වීමේ ප්‍රවණතාව අපි නිරීක්ෂණයට ලක් කළා. ඒ අනුව අප්‍රේල් 30 සිට මැයි 9 දක්වා ගෙවුණු දින 10 තුල ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 19422 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන්පසු ඊයේ දිනේ දක්වා ගෙවුණු දින 10 තුල වාර්තා වූ ආසාදිතයන් ගණන 25437ක්. ඒ අනුව පෙර දින 10ට සාපේක්ෂව අවසන් දින 10 තුල ආසාදිතයන්ගේ ඉහළ යාම 131ක්. මේ අතර වැඩිම දෛනික කොවිඩ් මරණ ගණනද ඊයේ වාර්තා වූ අතර එම ගණන සටහන් වූයේ 36ක් ලෙසයි. කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලින් මරණ 7 බැගින් වාර්තා වී ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ 5ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් මරණ 4ක්, රත්නපුරේ සහ කෑගල්ල දිස්ත්‍රික්කවලින් මරණ 3 බැගින් සහ කොළඹ, මාතලේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් මරණ 2 බැගින් වාර්තා වුණා. බදුල්ල දිස්ත්‍රික්කයෙන්ද ඊයේ මරණයක් වාර්තා වී තිබූ අතර ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1051ක් දක්වා ඉහළ ගියා. 27 හැවිරිදි තරුණියකගේ මරණයක්ද ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ අතරට අයත්. අප්‍රේල් 30 සිට මැයි 9 දක්වා දින 10 තුල ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් මරණ ගණන 134ක්. ඉන්පසු ඊයේ දක්වා ගෙවුණු දින 10 තුල වාර්තා වූ මරණ ගණන 250ක්. ඒ අනුව පෙර දින 10ට සාපේක්ෂව අවසන් දින 10 තුල මෙරට කොවිඩ් මරණ ගණනත් 87කින් ඉහළ ගොස් තිබෙනවා. විශේෂයෙන්ම මේ වසංගතයේදී අපි දකිනවා සංකූලතා තියෙන රෝගීන්ගේ වැඩිවීමක්. රෝහල් පද්ධතියට ගියාම රෝහල් වල විශාල තදබදයක් තියෙනවා. ඒ වගේම ඔක්සිජන් අවශ්‍යතාවය දැඩිව දැනෙනවා. උපකරණ අවශ්‍යතාවය දැඩිව දැනෙනවා. ඒ දැන් ඊයේ 3500කට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් දෛනික දත්ත වාර්තා වෙනවා. 3500 වාර්තා වෙනවා කියලා කියන්නේ මේ වගේ 3 ගුණයක් විතර සමාජයේ ඉන්න පුනතර මේ අයගෙන් සමාජය තුළ තවමත් පැතිරීම සිද්ධ වෙනවා. ඉතින් ආසාදනයේ සමාජයේ පැතිරෙනවා ශීඝ්‍රව. මේ ආසාදනයේ මේ අලුත් ප්‍රභේදය හරහා මරණ වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා රටේ ජනතාව බොහොම වගකීමෙන් කටයුතු කරන්න ඕන කාලයක්. මේ යන ක්‍රමවේදය අනුව විශේෂයෙන්ම රට වසා තැබීමකට යන්න සිද්ධ වෙයිද? අනිවාර්යයෙන්ම අපි නිර්දේශ කරන සති දෙකකටවත් ජනතාව ගෙදරට කරලා තියන්න. මොකද එහෙම වුණොත් මේ රෝග පැතිරීම අපිට පාලනය කරගන්න පුළුවන්. විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට ප්‍රජා වෛද්‍ය විශේෂඥවරයෙක් හැටියට මම නිර්දේශ කරනවා. අපි යුරෝපයේ රටවල් නැත්නම් ඇමරිකාව වගේ රටවල් වල අපි දැක්කා රෝගීන් සංඛ්‍යාව වැඩි වෙගෙන එනකොට ඔවුන්ගේ ප්‍රතිකාර සේවාව ටික කඩා වැටුණු හැටි. ඇඳන් වැඩි කරලා මෙය පාලනය කරන්න පුළුවන් නම් ඇමරිකාව, එංගලන්තය, යුරෝපයේ රටවල් එහෙනම් අපිට වඩා හොඳට මේක පාලනය කරගන්න තිබ්බා. පුහුණු සෞඛ්‍ය සේවකයන්ට දරාගත නොහැකි මට්ටමින් රෝගීන් වාර්තා වුණොත් මේ සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙනවා. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ මං හිතන්නේ මේ වසංගතයේ ශ්‍රී ලංකාව තුල තිබෙන උච්චතම අවස්ථාව. රජයේ වෛද්‍ය නිලධාරී සංගමය අතිගරු ජනාධිපතිතුමන්ගෙන් ලිඛිතව මේ සම්බන්ධයෙන් අද දිනේ ඇතුළත අපි ඉල්ලීමට බලාපොරොත්තු වෙනවා. දින 14ක් දැඩි සංචරණ සීමා නීති පනවලා දින 14ක් නිරෝධායන ඇඳිරි නීතිය හෝ එවැනි ක්‍රමවේදයක් භාවිතා කරලා ඉදිරි දින 14 තුල මූවමන්ට්ස් හැකි ප්‍රමාණයෙන් අඩු කරන්න. මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතාටද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව මන්ත්‍රීවරයා රෝහල්ගතව සිටින අතර පවුලේ සමාජිකයින් ස්වයං නිරෝධායනය සඳහා යොමු කර සිටිනවා. තුල්හිරිය ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයකින් කොවිඩ් ආසාදිතයන් 400 දෙනෙකු හඳුනා ගැනීමත් සමග එම කම්හලේ සෞඛ්‍ය මාර්ග උපදේශ සහ ජෛව බුබුලු ක්‍රමවේදය නියමිත ආකාරයෙන් ක්‍රියාත්මක වී ඇතැයි සොයා බැලීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පානදුර ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් 2000කට සිදු කළ PCR පරීක්ෂණ අතරින් දැනට නිකුත් වූ වාර්තා අනුව ආසාදිතයන් 467 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. බණ්ඩාරගම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් 300 දෙනෙකුට සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිතයන් 150 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අනාවරණය කළා.
PCR පරීක්ෂණ සිදු කිරීමේ යම්කිසි ගැටලු සහගත තත්ත්වයක් මතුවලා තියෙනවා. කරන ලද PCR පරීක්ෂණ වලත් වාර්තා දින 10-15 ප්‍රමාද වීලා තමයි ලැබෙන්නේ. ඒ ලැබෙන ප්‍රමාද වී ලැබෙන වාර්තා වලට අනුව රෝගීන් නිවෙස් වල තමයි වැඩ කාල සීමාව ගත කරන්නේ. මේ වැඩි කාල සීමාව ගත කිරීම තුළ නිවෙස් වල සිටින පුද්ගලයන් රෝගී බවට පත් වෙනවා. මේ රෝගීන් බවට පත් වීම වැඩි වෙන නිසා රෝහල් ගත කිරීමේ ප්‍රමාදයක් සිද්ධ වෙනවා. මේ ප්‍රමාදය නිසාම බිම් මට්ටමේ සිටින මහජන සෞඛ්‍ය පරිසරවල දැඩි පීඩනයකට පත් වෙලා ඉන්නේ. උන්ට තර්ජනය තියෙනවා. වයස අවුරුදු 55ට වැඩි කවරෙකුට හෝ ශ්වසන අපහසුතාවැනි කොවිඩ් ආශ්‍රිත රෝග ලක්ෂණ නැත්නම් නොපමාව රෝහලකට අතුරු වන ලෙස හෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගන්නා ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට දැනුම් දෙනවා. ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ද පවතින තත්ත්වය ගැන කරුණු පැහැදිලි කළා. රෝගීන් සංඛ්‍යාව ඉතා වැඩි වුණොත් නියුමෝනියා සහිත තත්ත්ව සහිත රෝගිනුත් ඉතා වැඩි වෙන්න පුළුවන්. එමගින් ඔක්සිජන් අවශ්‍යතාවය, දැඩි සත්කාර ඒකක වල අවශ්‍යතාවය, විශේෂයෙන්ම ශ්වසන උපකාරක යන්ත්‍ර වෙන්ටිලේටර් මැෂින්ස් සහ හයිප්ලෝ වගේ යන්ත්‍රවල අවශ්‍යතාවය ඉතා වැඩි වෙන්න පුළුවන්. ඉදිරියේදී මේ රෝග තත්ත්වය විශාල වශයෙන් පැතිර ගියොත් ඕනෑම සෞඛ්‍ය පද්ධතියක තිබෙන උපරිම ධාරිතාවය ඉක්මවා යන්න පුළුවන්. මෙවන් පසුබිමක සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පළාත් සභා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන රාජ්‍ය නිලධාරීන් ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීමේදී ජනතාවගේ විශ්වාසය ආරක්ෂා වන ලෙස කටයුතු කළ යුතු බැවින් ආයතන සංග්‍රහයේ විධිවිධාන නොසලකා කටයුතු කරන සියලුම පුද්ගලයන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවට වන ලිඛිත නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙනවා. මේක සාමාන්‍ය ආයතන සංග්‍රහය වගන්තියක් තමයි උපුටා දක්වන්නේ. මේ වගන්තිය එදා ඉඳලම තිබිච්ච වගන්තියක්. හැබැයි ඔය කියන ආයතන සංග්‍රහයම 31 පරිච්ඡේදයේ තියෙනවා වෘත්තීය සංගම් සඳහා අනුග්‍රහ. වෘත්තීය සමිති නායකයෙකුට පුළුවන් විවේචන ඉදිරිපත් කරන්න. COVID-19 පාලනය කිරීම සඳහා විවිධ වූ අදහස් පළ කිරීම නිසා යම් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන් කියන එක අපිත් පිළිගන්නවා. හැබැයි ඒකට මුවා වෙලා වෘත්තීය සමිති නායකින් හෝ මේක නිවැරදි මගකට ගෙනියන්න විවේචන ඉදිරිපත් කරන මතධාරීන් මර්ධනය කිරීම කරන්න හැදුවොත් ඒකට එරෙහිව වෘත්තීය සංගම් විදිහට අපි සියලුම වෘත්තීය සංගම් එකමුතුව මේකට එරෙහිව කටයුතු කරනවා. චෝදනාවක් තිබෙනවා මෙම සැබෑ තත්ත්වයේ වසන් කරන රජයේ සූදානමක් තිබෙනවා. එයයි මේ කරන්න උත්සාහ කරන්නේ. වසංගතයක් මේ වසංගතය වසන් කිරුවොත් අපිත් වසන් වෙලා යයි. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රෑන්ඩ් පාස් 233 වත්ත අද උදෑසන සිට හුදකලා කිරීමට පියවරගෙන තිබෙනවා. කොවිඩ් 3 වන රැල්ල ආරම්භයෙන් පසු කොළඹ මහනගර සභා සීමාවට අයත් ප්‍රදේශයක් හුදකලා කෙරුණු පළමු අවස්ථාව මෙයයි. මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව සහ කාතාන්කුඩි පොලිස් බල ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසන් 5ක්ද අද හුදකලා කෙරුණා. ඒ අතර කොළඹ, ගම්පහ, කළුතර, මාතලේ, නෝරෙලිය සහ වවුනියා වන දිස්ත්‍රික්කවල මීට පෙර හුදකලා තත්ත්වය ක්‍රියාත්මක වූ පොලිස් බල ප්‍රදේශ 3ක් සහ ග්‍රාම නිලධාරී වසම් 42ක් අද උදෑසන සිට හුදකලා බවින් ඉවත් කර තිබෙනවා. අද මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 2780 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,54,123 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. 1,23,532 දෙනෙකු ප්‍රතිකාර සහ නිරෝධන කාල සීමාව අවසන් කර ඇති නමුත් තවදුරටත් සක්‍රිය ආසාදිතයන් ගණන 29540ක්. අද සිට නැවත දැනුම් දෙනතුරු සියලුම ගිලන් රථ සඳහා ගාස්තු ගෙවීමකින් තොරව අධිවේගී මාර්ගවල ගමන් කිරීමට අවස්ථාව ලබා දී ඇති බව මහමාර්ග අමාත්‍යාංශය නිවේදනය කරනවා. මේ අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එනතේ දෙවන මාත්‍රාව ලබා දීම අදත් සිදු වූ අතර ඊයේ දිනේ පුද්ගලයන් 7275 දෙනෙකුට එම දෙවැනි මාත්‍රාව ලබා දුන් බව වසංගතරක විද්‍යායකගේ නිවේදනය කළා. සයිනෝෆාම් එනතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 16845 දෙනෙකුට ඊයේ ලබා දී ඇති අතර ස්පුට්නික් V එනත ඊයේ 17 දෙනෙකුට ලබා දී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මෙරට චීන තානාපති ෂී ජෙන්හොන් මහතා අතර ඊයේ පැවති හමුවකදී මෙරටට අවශ්‍ය කොවිඩ් මර්ධන එන්නත් ප්‍රමාණය සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා. එහිදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අනුම් කළ සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 140 තුගෙන් මාත්‍රා ලක්ෂ 30ක් එළඹෙන ජුනි මාස මුලදී ශ්‍රී ලංකාවට ලබා දීමට මෙරට චීන තානාපතිවරයා එකගතාව පළ කළ බව සඳහන්. එමෙන්ම චීන රජය ප්‍රධානයක් ලෙස ලබා දෙන සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5 ලබන අඟහරුවාදා මෙරටට ලැබෙන බවද චීන තානාපතිවරයා දැනුම් දී තිබුණා. මේ අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව රුපියල් 5000කට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ අනාවරණ කළා. මේ ඊමේල් පණිවිඩයක් ගෙහින් තියෙනවා මම මේ ආයතනය කියන්නේ නැහැ. එක්තරා කණ්ඩායමක් ඔවුන්ගේ සමාජිකත්වයට මේ එන්නත් කරන්නේ ඇස්ට්‍රාසෙනිකා දෙවනි මාත්‍රාව ලබා ගන්න පුළුවන් රුපියල් 5000කට කියලා. ඊමේල් පණිවිඩයක් යවත්. අපි මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යතුමිය දැනුවත් කරමින් ඉල්ලා සිටියේ. මෙය සඳහා කඩිනම් විමර්ශනයක් පැවැත්විය යුතුයි.
මොනම ආකාරයකින් හෝ මුදල් ගෙවා එවැනි එන්නත් ලබා ගැනීමට පෙළඹෙන්න එපාය කියලා ඉල්ලා සිටිනවා. මොකද සියලු දෙනාටම මේ එන්නත ලබා දීමට කටයුතු කරනවා. අනික් එක සමහර විට මේ අපි නොදැනුවත්ව ඒ වගේම ජනතාවත් නොදැනුවත්ව අතරමැදියේ ක්‍රියාත්මක වෙනවා වෙන්න පුළුවන්. මේ එන්නතට ලැබෙන්නම තියෙන එන්නතකට වෙනුවෙන් වෙන්න පුළුවන් සමහර විට අතරමැදියේ මැදිහත් වෙලා මුදල් ලබා ගන්න. මේ අතර හෙට එනම් මැයි 21 වනදා සිකුරාදා රාත්‍රියේ 11 සිට මැයි 25 වනදා අඟහරුවාදා අලුයම 4 දක්වා දිවයිනටම බලපැවැත්වුන පරිදි සංචලන සීමා ක්‍රියාත්මකයි. එම කාලය තුල ක්‍රියාත්මක වන්නේ අත්‍යවශ්‍ය සේවා පමණයි. යලිත් මැයි 25 වනදා රාත්‍රියේ 11 සිට මැයි 28 වනදා සිකුරාදා උදෑසන 4 දක්වාත් අඛණ්ඩව සංචලන සීමා පනවන බව රජය නිවේදනය කරනවා. තමන් අනුමැතිය ලබා දුන් සියලුම කොවිඩ් මර්ධන එන්නත් වර්ගවලින් ලොව මෙතෙක් හඳුනාගෙන ඇති සෑම කොවිඩ් ප්‍රභේදයක්ම මර්ධනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඉන්දිය නව විකෘති ප්‍රභේදය සඳහාද එම එන්නත් කාර්යක්ෂමව ප්‍රතිචාර දක්වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ අතර ඉන්දියාවේ පවතින දෙවැනි කොවිඩ් රැල්ලෙන් මියගිය වෛද්‍යවරු ගණන 329ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේත් ඉන්දියාවෙන් කොවිඩ් මරණ 3880ක් වාර්තා වුණා. ගත වූ පැය 24 දී එරටින් ආසාදිතයන් 2,76,000 ඉක්මවා වාර්තා වුවත් ඒ ගෙවුණු සතියට සාපේක්ෂව අඩු වගයක්. ඒ අතර දෙවන කොවිඩ් රැල්ලේදී මියගිය ඉන්දිය වෛද්‍යවරුන් ගණන 329 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙතෙක් ලෝපුරා පිළිගත් සෞඛ්‍ය මාර්ගෝපදේශවල සඳහන් වූයේ ආසාදිතයෙකුගේ කෙළබිඳිදී ඔහු අසල සිට මීටර 2ක දුරක් වාතය හරහා පැතිර හැකි බවයි. නමුත් ආසාදිතයෙකුගේ මුඛයෙන් සහ නාසයෙන් පිටවන කොවිඩ් වෛරසය අඩංගු කුඩා කීටාංශවලට වාතයේ මීටර 10ක දුරක් ගමන් කිරීමට හැකි බවයි ඉන්දිය සෞඛ්‍ය අංශය අනාවරණ කරන්නේ. ඔවුන් මේ බව පවසන්නේ නවතම කොවිඩ් මාර්ගෝපදේශ මාලාව හඳුන්වා දෙමින්. එක්වර මුහුණු ආවරණ දෙකක් පැරදීම පිළිබඳ නව මාර්ගෝපදේශවල විශේෂයෙන් සඳහන් කර තිබෙනවා. කොවිඩ් සීමා නොතකා මධ්‍ය ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට එක් වූ ආරාධිතයන්ට බලධාරීන් දුන් අපූර්ව දඬුවමයි මේ. දැඩි කොවිඩ් අර්බුදයේ මැදේ ඉන්දියාව පුරා වේගයෙන් පැතිර යන කළු දිලිර ආසාදනය වසංගත තත්ත්වයක් ලෙස නම් කරන්නයි ඉන්දිය රජය සියලු ප්‍රාන්තවලින් ඉල්ලා තිබෙනවා. ඒම රෝගීය ව්‍යාප්තිය උග්‍ර වීම හේතුවෙන්. මේ සියලු අර්බුද මැද ටවුටිය සුලිකුණාටුවේ බලපෑමට ලක්වන්නටද දිල්ලි ජනතාවට සිදුව තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ වසර 70කට පසු දිල්ලියට පතිත වූ වැඩිම වර්ෂාපතනය ඊයේ වාර්තා වූ බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වූ සියලුම කොවිඩ් එන්නත් වර්ග ලොව මෙතෙක් හඳුනාගෙන ඇති සියලුම කොවිඩ් ප්‍රභේදවලට එරෙහිව සාර්ථක ප්‍රතිඵල ලබා දෙන බව එම සංවිධානයේ යුරෝපානු ප්‍රධානියා පවසනවා. ඉන්දියාවේ දෙවැනි කොවිඩ් රැල්ල වේගවත් කරමින් පැතිර යන නව විකෘති කොවිඩ් ප්‍රභේදය සඳහාද මෙම එන්නත් කාර්යක්ෂමව ප්‍රතිචාර දක්වන බව ඔහු එහිදී අවධාරණය කළා. මේ අතර කොවැක්ස් වැඩපිළිවෙල යටතේ නොමිලේ ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත් මාත්‍රා 20000ක් පුළුස්සා විනාශ කිරීමට මලාවි රාජ්‍යය පියවර ගත්තා. එන්නතේ මුල් තොරතුරු අනුව නුදුරේදීම කල්ලිකුත් වීමට නියමිත එන්නත් තොගයක් විනාශ කළ බවයි ඔවුන් පවසන්නේ. නමුත් එන්නතේ මුල් තොරතුරු යාවත් කාලීන කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අප්‍රිකානු සංගමය පවා සහතික කර තිබුණේ ලබන ජූලි මාසය දක්වා එන්නත භාවිත කළ හැකි බවයි. එමෙන්ම කොවැක්ස් වැඩපිළිවෙල යටතේ නොමිලේ ලැබුණු කොවිඩ් එන්නත් මාත්‍රා 59000ක් කල්ලිකුත් බව පවසමින් භාවිතයෙන් ඉවත් කිරීමට දකුණු සුඩානයේද තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් අප්‍රිකානු කලාපයේ කෙන්යාව, බොට්ස්වානා, එස්වාටිනි, ගානා, රුවන්ඩාව, ටෝගෝ සහ සෙනගල් යන රටවල පවතින්නේ දැඩි එන්නත් හිඟයක්. එබැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා ඇත්තේ ප්‍රධාන ලෙස ලැබුණු එන්නත් මෙසේ නිකරුණේ නැසි නොකරන ලෙසයි. මේ අතර සංචාරකීන් සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමට යුරෝපා සංගමය පියවර ගනිමින් සිටිනවා. ඒ කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් විදේශිකයන්ට ප්‍රමුඛතාව ලබා දෙමින් ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන අද 16 කෝටි 56 ලක්ෂ ඉක්මවා ගිය අතර වාර්තා වන කොවිඩ් මරණ ගණන 34 ලක්ෂ 33000කට අධිකයි. කොළඹ වරාය නගරයේ ආයෝජනය කිරීමට එක්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ජාත්‍යන්තර ප්‍රජාවට ඇරයුම් කර සිටියා. ඒ ආසියාවේ අනාගතය පිළිබඳ 26 වන ජාත්‍යන්තර දෙදින සමුළුවට මෙරට සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින්. ආසියාවේ අනාගතය පිළිබඳ 26 වන ජාත්‍යන්තර දෙදින සමුළුව අද ජපානයේ ටෝකියෝ අගනුවරදී ආරම්භ වුණා. ජපානයේ නික්කෙයි පුවත්පත සංවිධානය කරන මෙම සමුළුවෙහි අරමුණ වන්නේ ආසියා පැසිෆික් කලාපයේ දේශපාලන, ආර්ථික සහ කලාපීය ගැටලු සහ ඒවාට විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරීමයි. පශ්චාත් කොවිඩ් යුගයේ හැඩගැස්වීම, ගෝලීය ප්‍රතිසාධනයේ ආසියාවේ භූමිකාව යන තේමාවෙන් සමුළුව සංවිධානය කෙරුණා. We hope to contain this new outbreak swiftly and without causing serious long-term disruption to the livelihoods of the public. The country has many vibrant
attractions that will be widely sought after as global travel resumes. We therefore seek to invite foreign direct investment that can take advantage of the post-COVID surge in tourism. We also welcome investments. The new development extending the Colombo Business District to 269 hectares of reclaimed land represent an exciting new opportunity for international businesses. The port city will be a gateway to South Asia. It will create a vibrant new city space incorporating an international financial center, a marina district, outstanding residential and commercial facilities, as well as world-class infrastructure, all within a tropical beachside paradise. New legislation that will ensure an attractive environment for investors, special status, and a host of exemptions and special incentives will be accorded to businesses that will have a broad economic impact. I invite all nations to encourage their businesses to take advantage of this opportunity and to be part of what will become a key service hub to this region in the future. තවත් පුවත් කිහිපයක් දැන්. මගේ ප්‍රවාහන ඇතුළු බරවාහන රියදුරන් අතරින් මද්‍රව්‍ය භාවිත කරන්නන් අනවරණ කර ගැනීම සඳහා පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේදී අද හඳුන්වා දෙනු ලැබුවා. මෙම රියදුරන් මද්‍රව්‍ය භාවිත කර රියදහවනයේ දෙන බවට ලැබෙන පැමිණිලි නිසා මෙම පරීක්ෂණය හඳුන්වා දී ඇති අතර මින් ඉදිරියට රියදුරු බලපත්‍ර අලුත් වැඩි කිරීමේදී සහ නව බලපත්‍ර ලබා ගැනීමේදී සියලු බරවාහන රියදුරන් මෙම පරීක්ෂණයෙන් සමත් වීම අනිවාර්ය වනු ඇත. හාලියල ගොවිජන සේවා මධ්‍යස්ථානය අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක තිබූ භාණ්ඩ මාළු කිහිපයක් සහ ලියකියවිලි කිසියම් පිරිසක් සොරා ගන්නා අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබෙනවා. Apple වර්ගයේ දුරකථන සහ iPad ලබා දෙන බව පවසා විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් ලක්ෂ 100කට අධික මුදල් වංචාවක් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවටගත් සැකකරුවන් කිහිප දෙනෙකු ලබන 3 වෙනිදාට එක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුකටයුත්තකින් අනතුරුව රඳවියන් නැවත බන්ධනාගාරයට අරගෙන යාමට සැරසෙන අවස්ථාවේ රඳවියෙකු වෙත හෙරොයින් පාර්සලයක් ලබා දුන් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවටගෙන තිබෙනවා. අදාළ සැකකරු රඳවියා බන්ධනාගාර බස් රථයට නගින අවස්ථාවේ මෙම පාර්සලය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දේබෙදුම කෝදුරුවාව ප්‍රදේශයේ මෙවර යලකන්නයට වගා කළ ගොයම වනාලි රංචුවක් විනාශ කර තිබෙනවා. එමෙන්ම කෙසෙල් සහ ගස් ලැබූ වගාද අලි විනාශ කර ඇත්තේ මෙලෙසින්. බස්නාහිර පළාතේ හුදකලා කළ ප්‍රදේශවල ජීවත්වන ජනතාව වෙනුවෙන් මනුසත් දෙරණ සහ ඩයලොග් එක්ව ආරම්භ කළ බියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ ක්‍රියාන්විතය අද තෙවන දිනටත් ක්‍රියාත්මක කෙරුණා. රජයේ රෝහල් වෙත අවශ්‍ය වෛද්‍ය උපකරණ බෙදාදීමද මීට සමගාමීව සිදු කරනවා. මනුසත් දෙරණ සහ ඩයලොග් එක්ව රජයේ රෝහල් වෙත අවශ්‍ය වෛද්‍ය උපකරණ බෙදාදීමේ ක්‍රියාන්විතය අද තෙවැනි දිනටත් ක්‍රියාත්මක කෙරුණා. මේකමෝ දිස්ත්‍රික් මහරෝහලේදී එම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ මෙලෙසින්. පෞද්ගලික අංශ එවැගේම දානපතියෝ එකතු වෙලා මේ වසංගත තත්ත්වයට මුහුණ දෙන්න සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කරන්න අද මේ ලබා දෙන සහයෝගයක ඉතාමත්ම වටිනවා. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මනුසත් දෙරණටත් ඩයලොග් ආයතනයටත්. මේට සමගාමීව බස්නාහිර පළාතේ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් වියලි ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩසටහන ස්ථාන කිහිපයකදී මෙලෙස ක්‍රියාත්මක කෙරුණා. මනුසත් දෙරණ සහ ඩයලොග් එකමුතුව මෙම සමාජ සත්කාරය ඉදිරියේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ක්‍රීඩා පුවත් ගෙන එන්නේ බහනුක කරුණාරත්න. අයිබෝන් කලිදු. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස හිටපු සභාපති ශමි සිල්වා මහතා අද නිතරගෙන් තේරීපත් වුණා. සියදූරේ වැඩබාර ගැනීමෙන් පසු මාධ්‍ය ඇමතු ශමි සිල්වා මහතා අනාවරණයක් කරමින් කියා සිටියේ කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන පිටියෙන් විශ්‍රාම ගැනීම සිදු වූයේ
එකල පැවති පරිපාලනය ඇති කළ ගැටලු නිසා බවයි. 2021 වසරේ සිට 2023 වසර දක්වා වූ වසර දෙකක කාලය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව සඳහා නිලධාරීන් පත් කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම අද උදෑසන වීඩියෝ තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වුණා. මෙවර ක්‍රිකට් නිලවරණයේ සභාපතිධූරිය සඳහා ප්‍රධාන පාර්ශව දෙකක් තරඟ කිරීමට නියමිතව සිටි නමුත් ඉන් එක පාර්ශවයක් වන කේ මතිවානන් පාර්ශවය සිය නාම යෝජනා ඉවත් කර ගැනීමට පසුගියදා කටයුතු කළා. එම ඉවත් කර ගැනීමත් සමග ශම්මි සිල්වා මහතා නිතරගරින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස අද තේරීපත් වුණා. මේ අතර විධායක කමිටුවේ සැසුණු නිලධාරීන්ද නිතරගෙන් තේරීපත් වූ අතර මෙවර නිලවරණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති ධුර දෙකක් සහ රවින් වික්‍රමරත්න සහ ජයන්ත ධර්මදාස යන මහතුරුන් තේරීපත් වුණා. ඒ අනුව ඉදිරි වසර දෙකක කාලය සඳහා ක්‍රිකට් ආයතනයේ ලේකම් ලෙස මොහාන් ද සිල්වා තේරීපත් වෙදී උපලේකම් ධුරය සඳහා පත් වුණේ ක්‍රිෂාන්ත කපුවත්ත මහතායි. ඒ අනුව නව සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු නව නිලධාරීන් මේ වසරේ සිට 2023 වසර දක්වා එම දුරවල කටයුතු කිරීමට නියමිතයි. ටර්ම් එකක් ඉවර වුණා ඔයගොල්ලෝගේ. දැන් අලුත් ටර්ම් එකක් පටන් ගන්නවා. පබ්ලික් ඉමේජ් එක ගැන මොකද හිතන්නේ ඔබතුමා? ටීම් එක හොඳට කරන්නේ නැති වුණාම පබ්ලික් ඉමේජ් එක අඩු වෙනවා. ටීම් එක හොඳට කරනකොට පබ්ලික් ඉමේජ් එක උඩට යනවා. දැන් මේකේ අතරම අපිට මේ වැටට ගිහිල්ලා ගහන්නේ. අපි සිලෙක්ට් කරන්නේ නැහැ. අපි වගකීම බාර ගන්නෙත් ඒක නෙමෙයි මම කියන්නේ. ඒත් සමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. සුවදායි රාත්‍රියක්.